නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ චතුහි භික්ඛවේ අංගෙහි සමන්නාගතෝ රඤ්ඤෝ භද්‍රෝ අස්සාජානියෝ රාජරහෝ හෝති රාජ භොග්ගෝතිති. ධර්මශ්‍රවණෙහි අනුග්‍රහක දායකත්වය දරන්නා වූ මහත්මේ ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා භාග්‍ය උදා කරගත්තා වූ ලක්වාසී ලෝවාසී සදහැවර පින්වතුනි, නිවන උපනිශ්‍රේ වන ස්වාමීන් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනාවක් කර කියන නිදහස් මාතෘකාව යටතේ කතා කරන්න සෝදානම් වෙන්නේ. මේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයයි. ඔබ දන්නවද සාහිත්‍ය තුළ පවතිනවා අජානීය අස්වෙක් පිළිබඳව එක සංකල්පයක්. සියලු බාධක මිදගෙන අදාළ තැනට යන්න පුළුවන් හැකියාව, ඉගිලිලත් යන්න පුළුවන්. මෙය ජාතක පොතේ පවතිනා වූ තඹපණි නම් වූ ජාතකයේ තුල ගොදුරු පිණිස ඇවිදින් තඹපණි දිවයිනට දඹදිව බලා යනා ඉන්නවද කියලා අහලා එක්කන් යනවා කියලා හැමත් පෙන්වනවා ඒකේ. ඒ කතාව ඇත්ත නැත්ත පැත්තකින් තබලා ඒ ජවය කුමක්ද කියලා හොයලා බලන්න. තථාගතයන් වහන්සේට මේ හැම දෙයක්ම හමු වෙනවනේ. තථාගතයන් වහන්සේට ගවපල්ලෙක් කාලයේ සහ කාලයේ ගවයින් කඟින් ඈතර කරන්න ගිහින් ගවයින් ඈතර වෙන හැටි සහ සාගරයට යන හැටි අහු වෙනවා. තථාගතයන් වහන්සේට වතුර වැටිලා ක්‍රමයෙන් ඇලදොල වෙල් පිරීගෙන සාගරයට යන හැටි අහු වෙනවා. ලෝකෙ මොනවද තිබෙන්නේ? මොකක්ද සිදුවීමේ අර්ථය? දෙපැත්තකට තිබෙනවා. විනාශයේ අර්ථය, දියුණුවේ අර්ථය. මේ විනාශයේ අර්ථය සහ දියුණුවේ අර්ථය කියන දෙක මිනිස් ජීවිතයට ගලපා දේශනා කිරීම තමයි මුළු සූත්‍ර පිටක පුරාම තියෙන්නේ. එහෙනම් බාහිර සංසිද්ධීන් උනාද නැද්ද කියන එක වැදගත් නැහැ. කල්පිත වෙන්න පුළුවන්, සත්‍ය සිද්ධීන් වෙන්න පුළුවන්, නැත්නම් එදා කාලේ තිබුණ කතන්දර වෙන්න පුළුවන්. ඒක හරහා උස්සලා බලන එක නෙවෙයි අපේ කටයුත්ත. ඒක අපේ ජීවිතයට ගලපලා තියෙන ආකාරය. දැන් මේ අජානීය ජව සූත්‍රය, මේ අජානීය අස්වැට තියෙන ජවය, ඒ ගැන කතා කර හිටියොත් බුදුරජාණන් වහන්සේ මොකද කරලා තියෙන්නේ? රාජකථා, චෝර කතා, දෙතිස් කතාවක්මයි කරලා තිබෙන්නේ. නමුත් ඒ වාගේ කියලා පටන් ගන්න අනිත් පැත්තටනේ. අන්න එතනයි අපට අදාළ කාරණා ටික තිබෙන්නේ. ඔබ මේ ඉපදී ඉන්නේ මිනිසත් භවයක් තුල. ලෝකෙ කොතනක හිටියත් මේ අප කියන දේ තේරෙනවා නම්, ඒ කියන්නේ සිංහල ඉගෙනට සිංහල භාෂාව තේරෙන්න ඕන. නැත්නම් ඒක පරිවර්තනය කරගන්න පුළුවන් කෙනෙක් ලව පරිවර්තනය කරව ගන්න ඕන. ලබාගත් ජීවිතේ කනවැන් බොනවැන් නිදනවැන් සම්පත් අයිති කරගෙන
අතෘප්තියෙන් මේ යනවෙන් එහාට කරන්න දෙයක් තිබෙන බව ජීවිතය තුළ කරන්න දෙයක් තිබෙන බව තථාගතයන් වහන්සේ වදාරනවා. මේ සම්පත් එක්රැස් කරගන්න රැකගන්න ප්‍රවේශම් කරන්නට යාමේදී තමන් ඇතුළතින් පිරිහීම තුළ හොයපු සැප වෙනුවට තමන් කරා දුක ලුහු බැඳෙන බව. ඒ නිසා උපතින් ජීවිතය දුකක් නොවුණාට ජීවිතය දුකක් බවට පත් කරගන්න එක මිනිසුන් අතින් සිදුවෙන විශාල වරදක් බව උන්වහන්සේ දකිනවා. මේ වරද තමයි දුක දුකට හේතුව කියලා පෙන්වන්නේ. නැතිවට සනස මාර්ගය පෙන්වන්නේ අනාගත බුදු සසුන හැලි මරණින් හරිය නෙමෙයි. ඒ ජීවිතයේදීම ඒ මොහොතේදීම නැති වූ තැනටපත් වෙන්න මාර්ගයක් ගන්න. මහණනි මම එදත් අදත් ඉදිරියටත් කියලා උන්වහන්සේ වදාරනවා. දුකත් හේතුවත් නැති වූ තැනත් මාර්ගයක් දෙ වෙන මොකවත් කියන්න තිබිලා නැහැ උන්වහන්සේට. මේ අරමුණක් සපුරා ගැනීම සඳහා ඉලක්කයට යා යුතු අවශ්‍ය ගමනේදී ඒ සඳහා අනුගමනීය ප්‍රතිපදා තිබෙනවා. ඒක කොටස් 1කට 2කට 3කට 4කට 7කට එහෙම බෙදලා උගන්වපු තැන් තිබෙනවා. දැන් මේ කතා කරන්නේ කවුරු ගැනද? රජ්ජුරුවන්ගේ අජානීය අස්සයා අංග 4කින් සමන්විත නිසා රජ්ජුරුන්ට නිසි. රජ්ජුරුවෝ ඒ නිසා ඔහුව උපයෝගී කරගන්න අවශ්‍යයි. ඒක නිකන් රජකමේ අංගයක් බවට පත් වෙනවා කියලා පෙන්නනවා. ඉලක්කය කරා හඹා යාමේ හැකියාව ඇති අජානීය අස්සයාගේ අංග 4 ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව නිර්වාණය කරනම් ඉලක්කය කරා හඹා යන ශ්‍රාවකයෙකුට බුද්ධ ශ්‍රාවකයෙකුට ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද ඒවා ලෝකෙට තියෙන දේවල්. ඔය එකක්වත් පංචස්කන්ධයේ ආත්මයට අනාත්මයට බලපාන්නේ නැහැ. දුකට බලපාන්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවය නෙමෙයි පංචස්කන්ධයේ ආත්මය. දුකින් මිදීමට බලපාන්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවය නෙමෙයි පංචස්කන්ධයේ අනාත්මය. නමුත් මේ අතිදීර්ඝ සංසාර ගමනක සහ මේ ජීවිතයේදී මේ ලෝකෙත් එක්කලා කටයුතු කරන්න යාම තුළ අපි මේ ඇසින් නෙවෙයි ලෝකේ බලලා තිබෙන්නේ. ඒ වැරදි ඇසින් බැලුව නිසා අපි ලෝකෙට ඇලිලා ගැටිලා සුවසේ ජීවත් වෙන්න තියෙන හැකියාව දුකසේ ජීවත් වෙන තැනකට පෘථග්ජන සමාජය පත් කරගන්නවා. ඒක ඔවුන්ගේ වරදක් මුලාවක්. මේ මුලාව ඒ මොහොතේ මේ මුලාව ඒ ජීවිතයේ දුරු කරගන්න ආකාරය තමයි බුදු සමයෙන් උගන්වනු ලබන ශ්‍රාවකයා සතු ආගමික ජීවිතය කියලා කියන්නේ. මෙසේ පුළුල්ව දකින්නට ආධාර විඥානයක් නැත්නම් දැක්මක් මේ සමාජයට තිබුණේ නැහැ අපි ඇති කරන්න ඕන. ඔවුන් කවුරු හරි කියපු දෙයක් අහලා ඕක කැලේට යන්න ඕන දෙයක්, ඕක මහාන වෙලා කරන්න ඕන දෙයක්, ඕක පෞල් ජීවිත කරමින් ගත කරන්න බැරි දෙයක් ආදි වශයෙන් තව නොකරෙන්නම කටයුතු ඉදිරිපත් කරන සමාජයක් තුළ තමයි හිටියේ. තාමත් අනාගතේ නිවන් දකින පින්වාක්‍ය සමාජයේ පවතිනවා. ඇත්තනම් පිළිගන්න කමක් නැහැ. වට විරුද්ධ වෙන්න අපට ඕන කමක් නැහැ. නමුත් අපට ධර්මදේශනා සඳහා ආරාධනා කරන අපි දේවල් ශ්‍රවණය කළ බහතුන් පින්නතුන් අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නිවනට සමීප වෙන ආකාරයේ පිළිබඳ ධර්මදේශනයක් කරලා කියලා මට ඉල්ලන්නේ නැහැ. ඉහාත්ම වශයෙන්ම නිවීමට උපනිශ්‍ර වෙන ආකාරයේ මේ ත්‍රිපිටකය තුළ පවතිනා වූ ධර්ම සූත්‍ර විග්‍රහ කරන්න කියලා ඉල්ලන්නේ. ඇතැම් විට මෙබඳු සූත්‍ර විග්‍රහ කරනවා, ඇතැම් විට සූත්‍ර සියල්ලේ කාරණා නිදහසේ විග්‍රහ කරනවා. මේකට මේ සූත්‍ර පෙළක් කියලා මදි ඔක්කොම ටික කියන්න ඕන කියලා හිතුනහම නිදහසේ විග්‍රහ කරනවා. ඒකත් තේරුම් ගන්න ඕන දෙයක්. තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරනකොට සවන් දී හිටියා නම් ආනන්ද හාමුදුරුවෝ, එහෙම නැත්නම් පසු කාලේ දේශනා කරලා උන්වහන්සේ ඒ වදාලා නම් ආනන්ද හාමුදුරුවන්ට.
ඒවා මතක තබා ගැනීම පහසුව තමයි ඒකට නමක් තියලා තියෙන්නේ. සූත්‍ර වෙලා තියෙන ඊට පස්සේ. දේශනා කරන තථාගතයන් වහන්සේ මේ මොහොතේ ගලපා දේශනා කරන පුදුම දේශනීය ප්‍රඥාවක් තිබුණා. ඒ මොහොතේ දකින්න දේ ආශ්‍රයෙන් ගලපන්න පුළුවන් හැකියාවක් තිබුණ කෙනෙක්. අන්න ඒකයි විශේෂත්වය. ඊට පස්සේ අපිට තමයි මේක පෙළදහමක් වශයෙන් සූත්‍ර භාවිතා කරන්න වෙන්නේ. උන්වහන්සේට එකම සූත්‍රයක්වත් තිබිලා නැහැ. උන්වහන්සේගේ ඇතුළත තිබුණ සූත්‍රයක්. ඒ පමාදෝ මච්චනෝ පදං අපමාදෝ අමත පදං. මිනිසුන්ට වෙනදී මේ පද දෙකෙන් පෙන්වන්නේ. ප්‍රමාද විහාරිත්වය තුළ මිනිසා දුකටපත් වෙනවා. අපමද විහාරණයේ මිනිසා දුකින් මිදෙනවා. මේ දර්ශනය උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ දර්ශනයක්. එබැවින් මේ දෙක පැහැදිලි කිරීම පමණයි උන්වහන්සේට අවුරුදු 45 පුරාම කරන්න උනේ. ඉතින් ඕකම කියන්න ගත්තාම හැමදාම එකම අනෝ කියනවා කියලා කියයි. ඒ නිසා ලෝකේ පවතින මිනිස්සුන්ට තේරෙන සිදුවීම් ආශ්‍රයෙන් ඒක ගලපන එක කළා. ඒ නිසා ඉතින් අජානීය ආශ්‍රයත් ඔහුගේ ජවයත් අපට මේ ආර්ය මාර්ගයට අවශ්‍ය ජවය ගන්න උදව් වෙනවා, උපකාර වෙනවා. මොනවද මේ අංග හතර? කතමේ චතුහි අජ්ජවේන ජවේන කන්තියා සොරච්චේන. අපි අස්සය සම්බන්ධයෙන් ඕක විස්තර කරන්නේ නැහැ. අතර විතරක් අරගෙන අපි සම්බන්ධයෙන් කරන්න ඕන කාරණා ටික මේ කාලයේ සීමාව තුළ පැහැදිලි කරගන්න බලමු. ඍජු අර බාධක සියල්ල සුණු විසර කරන යන්න පුළුවන් කියලා පෙන්නන්නේ. ඍජු බව. ඊළඟට ඉගිලී යන්න හෝ පාදෙන් වේගෙන් යන්න පුළුවන්කම ජවය, පාද ජවය. ඒ වගේම බාධක වේදනා තර්ජන ඉවසීමේ හැකියාව. ඒ වගේම ඉලක්කයට ළඟා වීම නැත්නම් කෙලවර දැකීම. ඒකනේ අජානීය අස්සගේ ස්වභාවය. ඉලක්කයට මොන විදිහෙන් හරි යනවා. බාධක සියල්ල මැඩගෙන. ඒවමේකෝ භික්කවේ චතුහි ධම්මෙහි සමන්නාගතෝ. අන්න දැන් එනවා. මෙන්න මේ අංග හතරින් සමන්නාගත යම් කෙනෙක් ඇද්ද? මේක නම් ඒක වෙන් කරලා තියෙනවා භික්ෂුන් සඳහා කියලා. නමුත් ඒ භික්ෂුත්වයේ සිවුරු සඳහා කියලා ගන්න නැතුව අනාත්ම දර්ශනයේ ආධ්‍යාත්මික ශික්ෂණය තුළ තියෙනා භික්ෂුත්වය වශයෙන් ගත්තාම අර සම්තති අමාත්‍යයට බුදුන් වහන්සේ වදාළ කතාවෙන් සාක්කිය ගන්න. සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝ සෝ භික්ඛු. ඒ කොසල් සජුගේ සම්තති අමාත්‍ය රජාණන් පිටින් රහත් වීම ප්‍රශ්න කරා භික්ෂුන් වහන්සේලා. එයා කවුද? සබ්බේසු භූතේසු නිදාය දන්නම්. ඔහු සම්පූර්ණයෙන්ම සංසුන් සිතින් යුක්ත නම් ඇඳුම නෙමේ වැදගත් වෙන්නේ. ඔහු ශ්‍රමණේක්, බ්‍රාහ්මණේක්, භික්ෂුවක් නැත්නම් නාගයෙක්. නාග කියන පදෙත් පාවිච්චි කරනවා. අන්න එතන ඉඳලා බලන්න. ඇඳුමේ ඉඳලා බලන්න නැතුව. ඒ ආධ්‍යාත්මික ශික්ෂණය තමයි මේ පූජාර්හ නැත්නම් ආහුණ පාහුණ දක්කින අංජලිකරණීය කියන්නාව මේ ගුණයන්ගෙන් පූජා ලැබීමට සුදුසු වෙන්නේ මේ ඇඳුම නෙවෙයි. අර ආධ්‍යාත්මික ශික්ෂණය. තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම ප්‍රශංසාවට ඇලෙන්න නින්දාවට ගැටෙන්න කියලා නෙවෙයිනේ. ඒක ලෝකේ හැටි. මේ දෙකටම උපේක්ෂා සහගත වෙන්න කියන එක. දැන් තථාගතයන් වහන්සේ කියලා කියන්නේ නිවැරදිම දේශනා කළ නිවැරදි චරිතයක්. ඒ උන්වහන්සේගේ පැත්තෙන්. නමුත් උන්වහන්සේගේ දේශනා ඇල්ලුවේ නැති. ඒ නිසා පාඩු සිදුන අය ඉන්නවා. ඔවුන්ට පේන්නේ තථාගතයන් වහන්සේගේ දේශනා සහ හැසිරීම වැරදි විදිහට. ඒ නිසා චෝදනා කරා. ඒ උන්වහන්සේ වැරදි නිසානේ ඔවුන්ට සිදුවෙන පාඩුව නිසානේ. ඉතින් අදටත් මේ කාරණා පැහැදිලි කරන්න ගියාපුවාම තේරුම් ගන්න අය ප්‍රශංසා කරන අතර ඒ නිසා යම්කිසි ලෞකික පාඩුවක් නැත්තම් සිදු වෙනවා නම් ඒ අයට
වරදක් නැතත් වැරදි හදන්න හරි පුළුවන්. වැදගත් වෙන්නේ ඒවා නෙමෙයි. ඒවා ලෝකේ තියෙන දේවල්. ඒවා හමුවේදී තමයි මේ අජානීය බව ඕන කියලා තියෙන්නේ. අන්න මේ පෙන්වන්න එහෙමනම් සසර දුකින් මිදීම සඳහා ඉහාත්ම වශයෙන් ජීවන ප්‍රතිපදාවක යෙදෙන්නා තුළ තිබිය යුතු චරිත ලක්ෂණ 4ක්. අර අජානීය අස්වැයාගේ ඉලක්කයට යාම සඳහා භාවිතා කරන්නා වූ චරිත ලක්ෂණ 4 ඔබට තිබිය යුතුයි කියලායි මේ පැහැදිලි කරන්න හදන්නේ. දැන් සක්කෝ උජූච සූජූච. සක්කෝ දක්ෂ වෙන්න ඕන. උජූච ඍජු වෙන්න ඕන. වඩාත් ඍජු වෙන්න වෙනවා. සාමාන්‍යයෙන් ඔබ ඔය වංක කියන වචනේ ගන්නකො වංක කියන්නේ නැමෙනවට. තිවංක තුන් පැත්තුම් පොලකින් නැමිලා. තිවංක පිළිම කියන්නේ ඒකනේ. අන්න ඒ වගේ ඍජු කියන එකේ තේරුම මෙතන සරල රේඛාවක් වගේ කිලින් කියන එක නෙවෙයි. මේ අනුගමනීය ප්‍රතිපදාව තුළ අපට තිබෙන්න වෙනවා එක එක්කෙනා කියන මතයට දෙපැත්තට හැරෙන්නේ නැතිව ඍජු බවක්. අර අතුලුපාසෝගේ කතාවේ තිබෙනවානේ උන්වහන්සේ දේශනා කළා සමාදන් කරලා ගියාට පස්සේ ආයෙ වෙන කෙනෙකුගේ බණ අහන්න ගියයි කියලා ගිහින් අර අමතක කරලා දැම්මයි කියලා. අදත් මේ සමහර අයට කියන තැනට යනවා තවත්. ඒකෙන් පෙන්වන්නේ හරියක කිව්වත් තේරුම් අරන් නැහැ කියන එක. හරියක තේරුම් ගත්තා නම් තවත් හොයන්න ඕන නෑනේ. නමුත් හරියක හමුුනේ නැත්නම් හොයන්න ඕන. ඒකත් ඇත්ත. යම් යම් තැන්වලට යම් යම් උපදෙස් සරමින් යම් දේවල් කරාම ඒක අදාළ මේ මාර්ගයට ගැලපෙන්නේ නැහැ, සිදු වෙන්නේ නැහැ කියන එක තේරෙනකොට ඒවා ඉවත් වෙනයි මේ රටේ ඕන තරම් අපිට හමු වෙලා තිබෙනවා. නමුත් ඔබට මේ මාර්ගය පැහැදිලි වුණොත් තව මොනවද හොයන්නේ? අපත් ඔය 75 80 පටන් මග හොයන එනකොට සන් 2000 විතර වෙන විට මේ පවතින ආත්ම දෘෂ්ටිය තුළ පවතින පුණ්‍යවාදී බුද්ධ ආගමට වඩා ගැඹුරින් මේක යමක් තිබෙන බව අපට තේරෙනවා. නමුත් 2000 සහ 2005 වෙනතුරුම මේ කෙලවර මොකක්ද කියලා වැටහීමක් තිබුණේ නැහැ. අද භාෂාවෙන් කියනවා නම් අවශේෂ නිරෝධය සහ නිරවශේෂ නිරෝධය සිදුවෙන ආකාරය. අවශේෂ නිරෝධය මිනිස්සු දැනගෙන ඉන්න ඕනේ කරනවා. නිරවශේෂව නිරෝධ කරන්නේ කොහොමද? දුක් කෙලවර කරන ආකාරය පිළිබඳව පොතේ තිබුණාට ඒක අපේ දැක්ම බාටපත් උනේ නැහැ. එදායින් පස්සේ මොනවද හොයන්න තියෙන්නේ? ඒක කරන්නයි තියෙන්නේ. ඒක තවදුරටත් සූත්‍ර දේශනා අපසේ පැහැදිලි කිරීමේදී වඩාත් සමීප කරන්න පුළුවන්, වඩාත් පැහැදිලි කරන්න පුළුවන්, වඩාත් කෙටි කරන්න පුළුවන්. මතක තබා ගන්න. අනේ වගේ වෙන්න ඕන දේ තේරෙනවා නම් ඊට පස්සේ ඒක කරන්නයි තියෙන්නේ. අන්න එහෙම අර බණක් අහන්න යන් කිව්වහම හීතලයි හරි වැස්ස හරි අනේ බෑ කියලා පස්සට අදිනවා වගේ. තව මොනවා හරි කාරණා ඉදිරිපත් කරමින් රට හරි ජාතිය හරි ආගම හරි ධනෙ හරි දරුවෝ හරි නොකරෙන්නට පස්සාත අදිනවද කියලා බලන්න. මට එහෙමයි හම් වෙලා තිබෙනවා. යම් යම් හේතු ඉදිරිපත් කරමින් මේක කල් දාන්න අරවා මූලික තැන ගන්න. නමුත් ඔවුන් සේරටම දුක් සහගත අවසානයක් හිමි වුණ ඇරුණාම මොකද? එවෙන් හිමි වෙන්නේ ඒකයි. එවෙන් මිදෙන්න මේක ගන්න ඕන. ඒ කරගෙන යන්නා වූ ව්‍යාපාරික කටයුතු හැම දෙයක්ම එහෙම කෙරෙන්න වෙනවා. නමුත් ඒවා තුළ නෙවෙයි දුක තියෙන්නේ. පෘථග්ජන භාවය තුළ ඒවා නිසා මතුවෙනා වූ ගැටලු වලින් තමයි ගැටුම් හට ගන්න, අතහැර දාලා යන්නේ, වහලා යන්න හිතෙන්නේ. ඒ වගේ අර කලකිරීම ඇති වෙන්නේ ඒ ඍජු බව නැති නිසා. යමක් කරන්න ගියාපුවම ලාභය පමණක් නෙමෙයි අලාභය වෙනවයි කියන එක, ප්‍රශංසාව පමණක් නෙමෙයි නින්දා වෙනවයි කියන එක, ඒක ලෝකේ සාමාන්‍ය දෙයක් ඒක. තමාගේ දැක්ම ඍජු නම්, Taman කරන්නේ මෙහෙවරක් නම්, සේවයක් නම් ඒක අනිත් අයගේ ওই ප්‍රතිචාර තරම් වැදගත් නැති බව.
සාමාන්‍යයෙන් නළුවෙකුට ගායකයෙකුට ශ්‍රාවක ප්‍රතිචාර වැදගත් වෙනවා. නමුත් එහෙම වැදගත් කොට සලකපු ධර්මයට ඒව නැති වුනහම දුකටපත් වෙන්නත් සිදු වෙනවා. ආසා තිබෙනවා එහෙම පිරිස් සමග ජීවත් වෙනායි පිරිස් නැති වුනහම බොහෝසේ දුකසේ ජීවත් වුනායි කියලා. පිරිස්ගේ ප්‍රශංසාවෙන් ජීවත් වුනායි ප්‍රශංසාව ආහාර කොට ගත්තාම එතකොට බාහිරින් යැපෙන්න පුරුදු වෙලා හිටියා. ඒක ඒ ආහාරය නැති වුනහම දුකක් බවට පත් වෙනවා. මම ආහාරය කිව්වේ කන දේවල් වලට නෙවෙයි අර ලැබෙන ප්‍රශංසාව. මේ ලෝකේ අනුන්ගෙන් යැපෙන යෝවා කියලා කියන තේරුම ඔය නින්දාවෙන් ප්‍රශංසාවෙන් ලාභෙන් අලාභෙන් ඒවා ආත්ම කොට ජීවත් වෙනවා කියන එක. ඒක එක පැත්තක් නෙමෙයි අනිත් පැත්තක් තියෙනවායි හොඳ පැත්ත වගේම නරක පැත්ත එනවාමයි. ඒවා ආත්ම කොට ගන්න නැත්නම් Tamanගෙන් යැපෙන්න. එතකොට ඒක අපිව ප්‍රබෝධමත් කරන්නේ අපට සතුට ගෙනත් දෙන්නේ බාහිර කාරණා නෙවෙයි අපි ළඟ තිබෙන තත්ත්වයක්. මෙන්න මෙහෙම මේ බුදු සමය තුළ උගන්වනවා ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා වලින් ඒවට එකතු වීමෙන් සැලෙන මේ තෘප්තිමත් වෙනවට වඩා ඒවායේ ශූන්‍යත්වය තුළ Tamanගෙන් සෑහීමකටපත් වෙන්න පුළුවන් තැනක්. එතකොට අර ඒවට අර තර්ජන ගර්ජන ඇතිවීම නැතිවීම සැප දුක් දෙක හදන්න බෑ. යායුතු ගමන යන්නට මෙන්න මෙහෙම මේකද මෙහෙම වෙනවයි කියලා තේරුම් යාමම ඍජු බවට හේතුවක්. කොහොමද අපි ඒක පැහැදිලි කරගන්න ඕන තව ටිකක් අරගෙන මිනිසෙක් තුල ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව පිටතින් ඔහු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සහ ආගම් වලට අයත් වුණත් ඇතුළතින් ක්‍රියාත්මක වෙන්නේ ඒ මොහොතේ උපදින අරමුණක්. ඒ අරමුණ උපදින්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන්. ඔහුගේ කය වචන මෙහෙවන්නේ මේ අරමුණ විසින්. මේ අරමුණ ගැනීම සඳහා බාහිර දේවල් වගේම ඇතුළතින් එකතු කරගත්තා වූ අගයකුත් උදව් වෙනවා. මේ අගය විසින් ඔබ මෙහෙවනවා. අන්න එතනයි තේරුම් ගන්න ඕන. ඔබ මෙහෙවන්න ඇතුළතින් බලවේගයක් තියෙනවා. මේට යටත් ඇසියෙක් බව පළමුව තේරුම් ගන්න. පෘථග්ජන පුද්ගලයා කියන්නේ මේ බලවේග තුනට යටතේ හැසිරෙන කෙනෙක්. බුදුවරු ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ මේ බලවේග තුنين නිදහස් වෙන්න. ඉහාත්ම වශයෙන්. මොන්දයත් මේ බලවේග බලවත් වෙන තරමට ඔබ පරාදයි. සහ ඔබට දුක් වැඩි. ඒ බලවේග එතකොට ආරම්භයේ නැති තරම් නෑ කියන්න බෑ. නැති තරම්. ඔබයි බලවත් කරන්නේ. ඔබ ලෝකේ ජීවත් වෙනකොට ත්‍රිවිධ විතර්ක බලවත් වෙන්න අවශ්‍ය ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලයට ආහාර සපයනවා නම් ලෝභ කරමින්, දේශ කරමින්, මෝහ කරමින් ඒක බලවත් වෙනවා. බලවත් වූ දේ සිත ඇතුළත වී අදාළ තැනට ඇවිදින් ඒ හැඟීම් විසින් ඔබව මෙහෙවනවා. මෙන්න මේ ක්‍රියාව තේරුම් ගන්න. මේ ඔබේ ක්‍රියාත්මක වෙන්නේ අතපය වචන වුණාට මේක පිටිපස්සේ පවතින්නේ අර කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක නම් වූ ඔබව මෙහෙවන බලවේග තුන බව. මේවට යටත් වෙලා ජීවත් වෙන්න නෙමෙයි බුදුවරු පහළ වෙන්නේ. මේවා පරාජය කරන්න. අන්න ඔබේ ජීවිතය මේවා පරාජය කිරීම ඉලක්ක කොටගත් ජීවිතයක් බවට හැම මොහොතම මේ සඳහා ඉඩකඩ සලසන ජීවිතයක් බවට පත් කරගන්න එක තමයි මේ ඍජු බව කියලා කියන්නේ. හොරු සැඟවිලා ඉන්න බව දන්නවා. කොයි පැත්තෙන් හරි එළියට එන බව දන්නවා. එළියට එන තැන් වලට මොරය දාලා තිබෙනවා. මතක තබා ගන්න ඕනේ. ඔව්. මේ චිත්තාභ්‍යන්තරේ නැත්නම් තණ්හානුසය කියන්නේ හොරු සැඟවී ඉන්න වනාන්තරය.
එළියට එන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයින් නිදන කාරණා අනුව. අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි වර්තමානයේ. පවත්වන ඉරියව් හතරෙන් එකකදී. එන්නේ කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසාව විතර්කය විදිහට. ඔවුන් සමගයි සරණක් තිබෙන්නේ, ඔවුන් සමයි පරාජය කරන්න තිබෙන්නේ, ඔවුන්ට එකතු වෙන එකයි සංසාරයේ කලේ ඔවුන්ට එකතු නොවීමයි කරන්න ඕනේ. සටනට ලෑස්ති. රජු. එතකොට ඒ සඳහා ඔබට උදව්වට තථාගතයන් වහන්සේ මේ දේ එන බව දැනගන්න දැකගන්න ඒ මොහොතට සිදුවෙන හැම දෙයක්ම දැකගන්න දිනු කරපු සතියක් තියාගන්න කියලා පෙන්නනවා. ඔය මොකද කරන්න ඕනේ කියන අහන අය මේ සතිය දිනු කරගත්තේ නැති ඔක අහුවෙන්නේ නැති අය. ඒ සිද්ධිය අහුවෙන්නේ නැති එකට අහුවෙන අය. වන්දයත් සමාජයේ මේක භාවිතා කළේ එකතු වීම ඒක තමයි සිතට දීලා තියෙන යෝජනාව ඔබ. මෙහෙමයි මේකට කරන්න ඕන කියලා අපි යෝජනා කරපු නිසා ස්වයංක්‍රීයව පැත්තේ යනවා. දැන් ඔබ ප්‍රතියෝජනාවක් කරන්න ඒකට එකතු නොවීම තුළින් තමයි මේක සංසිඳෙන්නේ. මට දැන් මේ වැඩෙන පාර ඕන නෑ සංසිඳවන්න ඕන. ඒක නැවත නැවත සිතට කියලා 10 වතාවක් පිළිගන්නන්න. ඊට පස්සේ යත් ඇතුළේ ඉඳලා වෙලාවට එනවා. එතකොට ඔබේ න්‍යාය භව ගාමී වෙන්නේ නැහැ, භව නිරෝධ ගාමී. අන්න මේ සඳහා අවශ්‍ය වෙනන චරිතයක් තියලා වැහෙට කරනවා, අනිද්දට කරනවා, මහාන වෙලා කරනවා, ලබනාත්මේ කරනවායි කියලා. කොතරම් කල් ගියත් ඒකට වර්තමාන අවස්ථාව විතරයි හම්බ වෙන්නේ. අවුරුදු 10කට 100කට 50කට කල්පයකට පස්සේ ගත්තත් වර්තමාන මොහොත විතරමයි හම්බ වෙන්නේ. ඒක හැමදාමත් වර්තමාන මොහොතේ කළ යුතු දෙයක්. වැරදුනෙත් වර්තමානයේමයි, හදන්න තියෙනෙත් වර්තමානයේමයි. මේ ආගමික ජීවිතයට පවතින්නේ වර්තමානයේ විතරයි. ඒක මොහොතක් විතරයි. ඒ මොහොත ගැන සැලකිලිපත් නැති අය කවදාවත් ඒක කරන්නේ නැහැ. ඉදිරියට තියෙන අයගේ පුරුද්ද අන්න සිත ඒක පුරුදු කරගන්නවා. ඉදිරියටම තියන්න, පස්සේ කරන්නම. බුදුවරයෙක් හම්බ වුණත් ওই පුරුද්දම ඔබට අනාගතයට කල් තබන්න උගන්වනවා. එහෙම ඔබ විසින් මේ හදාගත්ත පුරුද්ද විසින් මහවන රූකඩයක් බවට පත් වෙලා ඔබ ඉන්නේ. රූකඩයට නටන්න බෑනේ. කවුරු හරි පිටිපස්සේ නටන කෙනෙක් නටවන කෙනෙක් ඉන්නවානේ. බලන්න ඔබ පිළිබඳව මේ කරන විවරණය ඔබ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසාව විතර්කයේ රූකඩයක් නේද කියලා. ඒ බලවේග වලට ඕන හැටියට ඔබ මෙහෙ වෙනවාද, ඔබ විසින් ඒ බලවේග පාලනය කරනවාද? මෙන්න ඍජු බව. තව එකක් තිබෙනවා. ජවයක් තියෙන්න වෙනවා. අස්සයට නම් ඉතින් වේගෙන් යන්න ජවයක් නේ තියෙනවා. පන්නනවා අනිත් පිටිපස්ස පැත්තෙන් ඒගොල්ලෝ පහු කරගෙන යන්න ජවයක් තියෙන්න වෙනවා. ඔබට දුවන්න පුළුවන්කම තියෙන්න ඕන කියලාද මේ කියන්නේ? නැහැ. මේ කියන දේවල් තේරුම් ගන්න ඥාන ජවයක් තියෙන්න වෙනවා. ඔබ ඉගෙන ගන්නවා මල් පර වෙනවා ඒක අනිත්‍යයි. කෙස් සුදු වෙනවා ඒක අනිත්‍යයි. ශරීරයේ විදලා පොරවට පස් වෙනවා ඒක අනිත්‍යයි. ඔබ ඉගෙන ගන්නවා. එහෙනම් මම කියන්නේ මම කියලා දෙනව නෙවෙයි. එහෙම ඔබ ඉගෙනගෙන තියෙනවා. මාත් ඉගෙනගෙන තියෙනවා එහෙම. ඕක තමයි බුදුන් වහන්සේ වදාළේ කියලා හිතනවා නම් ඉතින් ඉන් එහාට ජවයක් නැහැනේ. හැබැයි ඔබට කල්පනා වෙන්න ඕන ඕක කියන්න බුදු වෙන්න ඕන නෑ. මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට ඔක්කොටම ඇස් දෙකට ඕක පේනවා. ඒ නිසා පටලවා ගන්න එපා. ලෝකයේ සිදුවෙන වෙනස් වීම හේවත් අනියත බව සහ බුදුරජාණන් වහන්සේ වදාළ සංස්කාරයන්ගේ නුවණින් දැක යුතු අනිත්‍ය එකක් කියලා වටලවා ගන්න එපා. අරක ඇස් දෙකට පේන දේ ඕන කෙනෙකුට අන්න මේ ඥාන ජවයක් තියෙන්න ඕන මේකට. බුදුවරු මේ ඇස් වලට පේන දේවල් කියන්නේ නැහැ කියලා. ඒ අනියත බව දැක්කයි කියලා ඔබට කවදාවත් ඔබේ සිත සංසිඳෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය භාවිතා කරන්නේ නම් ඒකෙන් දුකටපත් වෙන්නේ නැහැ. සෝවාන් ආදී මාර්ගඵල වලින් ඉලක්කය කරා යන්න පුළුවන් වෙනවා.
අන්නේ නිසා අපට ඥානදවයක් තියෙන්න වෙනවා. යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා පාලි පාඨය සිංහලට පරිවර්තනය කරපු එක වැරදි කියලා දැක ගන්න. ඒ අර්ථය පැහැදිලි කරන්න ඇත්තේ යමක් කියන්නේ වතුපිටි ඉඩකඩම් ගේදොර හරකබාන තමන්ගේ ඇඟ මේ වගේ දේවල්. ඒවා ඉතින් තමන් ප්‍රිය කරනකොට නැති වෙනකොට දුකක් නේ. එහෙම වෙන්න ඇති යමක් අනිත්‍ය නම් ඒක දුකක් කියලා කියන්නේ ඇත්තේ. යදනිච්ඡන් තන් දුක්ඛං. එහෙම නැතුව නමුත් යමක් කියන්නේ ඒවට වෙන්න බෑනේ. මොකද සබ්බේ සංඛාරා කියලා කතා කරන්නේ අර බාහිර වස්තුන්ගෙන් ගොඩගසන සංඛාරේවත් කතලවලට නෙවෙයි. චිත්තාභ්‍යන්තර එකතු කරගන්නා වූ අපුඤ්ඤාභි පුඤ්ඤාභි ආනිජ්ජාභි සංඛාරනේ සබ්බේ. ඒ සංඛාරවලනේ අනිත්‍ය බලන්න තියෙන්නේ. ඒ සංඛාරවල අනිත්‍ය බලන්න දන්නේ නැති අරවා සංඛාර කොට අරගෙන ඒවා දි รา කඩනවා. රත්තරන් බඩු නැති වුණොත්, තත් සෙට් එක නැති වුණොත්, කිස් සුදු වුණොත්, ශරීර සෞඛ්‍ය නැති වුණොත්, ඇඳුම් පරණ වුණොත් යමක් අනිත්‍ය වෙනවා. ඉතින් දුක එනවා. එහෙම බැලුවොත් හරි. ඒක ජවයෙන් බලපු බැලීමක් වශයෙන් ඔබ හිතනවාද? ඥාන ජවයෙන් දේ දකින්නේ. නැහැ නේද? ඒක ඕනෑම පුහුදුන් නැතකට පේන දෙයක්. එනිසා මේ ගමන යන්නට ඥාන ජවයක් තියෙන්න වෙනවා. අපි මේ ඥාන ජවයේ සමාජයට ඇති කරමින් සංඛාර පදයට කසල කියන අර්ථයක් තිබෙන බව, කසල දි รา යන එක ලෝකෙ සිදුවන බව සහ බුදුන් වහන්සේ සංඛාර වේ කසලවට නොවන බව, ඒක මිනිසාගේ හිතේ හට ගන්නා වූ අනාගත පළවපදින සසර බැඳීමට හේතු වෙන තුන් ආකාර එක්රැස් කිරීමක් බව පරිවිමංශන සූත්‍රයේ තථාගතයන් වහන්සේ වදාළ අරුතක් ආශ්‍රයෙන් පැහැදිලි කළ බව. අන්න දැන් ඊට පස්සේ මේ ලෝකේ කවුරුත් මල්පර වෙන එකයි අනිත්‍ය, ඇති වෙන එක නැති වෙන එකයි අනිත්‍ය කියලා කිව්වොත් එහෙම hina වෙනව වරුණාම ඒක පිළිගන්නවද ඔබ? ඒකට විරුද්ධ වෙන්න ඕනෙත් නැහැ. තව ඒගොල්ලොන්ගේ දැනුමනේ අර කතා කරන්නේ. තාමත් කියනවා එහෙම අය. ඒ බාහිර දේවල් වල නැතිවීම එතන නතර වෙලා ඉන්නවා, ජවයක් නැහැ. ඊට පස්සේ කතා කරනවා ස්කන්ධ පංචකය හට ගන්නවා, හටගත්තාම ඒක නැතෙනවා. ඒකත් මේ ලෝකේ පුරා ඉන්න ඔක්කොම ගාව සිදු වෙනවා. එහෙනම් ඒක හැමෝම නුවණින් බලනවාද ඒක? මොකද මේ ස්කන්ධ පංචකයට දීලා තියෙන වරම හටගෙන කාර්යය කරන්න විතරයි. නැසෙන්න වෙලාවක් නැහැ, එහෙම ඉවරයි. ඒක දැනගත්තත් නැතත් ලෝකෙ හැම දෙනා තුළම සිදු වෙනවා. එතකොට ඒකේ අදාපඤ්ඤාය පස්සතිය වෙනවද? ඒ නිසා මා කියනවා ස්කන්ධ පංචකයත් හටගෙන නැසෙනවා. පංච උපාදානස්කන්ධයත් හටගෙන නැසෙනවා. එහෙනම් දෙකේම එහෙනම් අනිත්‍යනේ. නෑ. අන්න ජවයට තව ටිකකට එන්න වෙනවා. ජවයක් තියෙන්න වෙනවා. ඒ පිළිබඳව තේරුම් ගන්න. සාමාන්‍යයෙන් ඕක යම් කිසි පුද්ගලයෙක් සම්බන්ධයෙන් තියෙන උද්‍යෝගයට ගාය කියලා කතා කරනවා. වැරදි අර්ථයෙන් නෙමෙයිම කතා කරන්නේ. යම් දෙයක් හරියට කරන්න තිබෙන උද්‍යෝගය. ඒ වගේ ඔබටත් මේ තථාගතවරු කෙරෙහි පවතින අචල විශ්වාසවලට උන්වහන්සේ වදාළ නිවැරදි ඉලක්කය කරා ළඟා වෙන්නට ඥාන ජවයෙන් ඔබේ අවබෝධය නිවැරදි තැනට ගේන්න වෙනවා. එතකොට ඔබට වැටහෙන්න ඕන තථාගතවරු පැහැදිලි කරලා වදාරලා තිබෙන්නේ බාහිර වස්තුන්ගේ කැඩීම මිදීම නෙවෙයි. සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. උපදි සම්බන්ධයෙන් නුනින් බැලිය යුතු අවිච්ඡනක විපරිණාම බව තේරුම් ගන්න තරම් ඔබේ ඥාන ජවය එන්න ඕන. ආවේ නැත්නම් එන්න. ජවය ඕන වෙනවා අනිවාර්යෙන්. ඒ වගේම සීල සූත්‍රයේ සඳහන් පරිදි නම් ඒ මොහොතේ හටගන්නා වූ පංච උපාදානස්කන්ධෙහි අනිත්‍ය බලන්න තරම් ඔබට ජවයක් තියෙන්න වෙනවා. ඒ මොහොතේ හටගන්නා වූ. 아무තුවෙන් බලෙන් හටගන්නවන්න බෑ. එන්න එපා කියලාත් බෑ. හට නොගත්තොත් හදන්න දෙයක්වත් නැහැ. මේ මොහොතේ ජීවත් වෙනකොට ඔබට තිබෙන්නේ ලෙන්ගතු සෙනෙහවන්ත නැත්නම් යහපත් ක්‍රියාකාරකමක් නම් මේක සුන්දරත්වයක් තිබෙනවා, ඒක හදන්න දෙයක් නැහැ.
නමුත් මේ මොහොතේ කාම විතර්කයක්ද? තව පැයකින් ව්‍යාපාද විතර්කයක්ද? තව හිංසාව ඒ uppන්නම් හටගත් එකේනේ. හටගත් එකේ තමයි මේ හටගත් එකට තමයි මුලා නොවෙන්න ජවයක් තියෙන්න ඕන. ජව සම්පන්න. මතක තබා ගන්න. ඒක අර අස්සයට වේගෙන් යන්න පුළුවන් ජය වගේ ඒ මොහොතට එළඹෙන්නට. ඒ මොහොත පසු කර යන්නට. ඒ මොහොතට වහල් නොවෙන්න පවතිනා වූ ජවය. එහෙමනම් එතකොට මොකද්ද වෙන්නේ? එතකොට යමක් කියන්නේ වතු පිටියට කඩන් වෙන්න බෑ. එහෙනම් යමක් පංච උපාදානස්කන්ධය. ඒක අල්ලගන්න නැත්නම් සිදුවෙන දේ අනිත්‍ය. එහෙනම් එකෙන් කියන්නේ මගේ නොවේ. දුක්ඛ මගේ කොට ගන්න දෙයක් නැහැ. කිසිවක් නැති අසාර බව. එතකොට ඒක යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං සදනත්තා කියන එක තමයි පංච උපාදානස්කන්ධයේ අත් ස්වභාවය අනිත් දුක්ඛ අනාත්ම බව. ඒක අනිත්‍ය කියන්නේ ඇති වෙන එක, දුක්ඛ කියන්නේ දුක කියලා, ආත්මයක් නැහැ කියලා. ආත්මයක් වෙද බාහිර දේවල් වල තියෙන. යමක් අනිත්‍ය නම් කියන්නේ කෙස්සලුම් බාහිර ඉඩමක් කියමු නැත්නම් ස්වර්ණාභරණයක් කියමු. ඒකට කොහෙන්ද ආත්මයක්? යදනිච්ඡන් තන් දුක්ඛං විග්‍රහ කරන්න ගියාම එනිසා ඔබට ජවයක් තිබෙන්න වෙනවා. තථාගත රුස්තු ලෝකේ තියෙන සියලු දේවල්ම ඔබ තුළට ගලපා පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය තුළ බලන්නයි දේශනා කළේ. මේවායි මේ සුන්දර තැන් හරියට තියෙනවා. කටපරිස්සම් කරන වහගෙන ඉන්න තැන් හරියට තියෙනවා. මොකද ඉතිහාසය විකෘති කරනවා කියලාවත් කියයි කිව්වොත් එහෙම. මොකද පුරුදු වෙලා තිබෙන්නේ පරණ සිද්ධියක් දිහා බලන් ඉඳලා ඒක ඇත්ත කියලා රස විඳින්නනේ. ඒකෙන් පෙන්වන මේ ඔබගේ චරිත ලක්ෂණය දැස බලන්න බොහෝ දෙනාට හුරු වෙලා නැහැනේ. අන්න ඒකයි තියෙන ගැටලුව. ජාතක කතාවක් කිව්වොත් ඒක අතීත සිද්ධියක් කියලා හිතන් ඉන්නවා. ඒකට අර්ථයක් ගලපලා දේශනා කරොත් එහෙම බණ විකෘති කරනවා කියලා කියයි. එනිසා ඔවුන්ට ගැළපෙන මට්ටමින් පැහැදිලි කරන්න වෙනවා. දැන් අන්න මේ ජවය කියන එක ඒ මොහොතේනේ තියෙන්න ඕන. පනින මොහොතක් පාසා තමයි ජවය තියෙන්න ඕන. අන්න වගේ උදා වෙන හැම මොහොතක් පාසාම මේ සතිමත් වීම තුළ ඔබට මේ පරණ විතර්කයට අහු නොවෙන්න, වහල් නොවෙන්න, එකතු නොවෙන්න ජව සම්පන්න බවක් ලැබෙනවා. මන්දයත් එහි ප්‍රතිඵලත් ඉතා මිහිරි බැවින්. සාමාන්‍යයෙන් ඔය ව්‍යාපාරයක් කරන් යනකොට අලාභ වුණොත් එහෙම පෘථග්ජන පුද්ගලයාට ඒක නිකන් මන්දෝත්සාහි වෙන්න කාරණයක්. පෘථග්ජන පුද්ගලයාට මතක තබා ගන්න. ආර්ය පුද්ගලයාට නම් ඒක කෙටි කාලීනයි ඒක පහු කරලා හොඳට යන්න ඉලක්ක කරනවා යනනම් ඒකට බය වෙන්නේ නැහැ. එහෙම කාලවක් වාණු වෙනවනේ. නමුත් අර පුද්ගලයාට මන්දෝත්සාහි වෙන්න ගන්න. ඔහුට ලාභය ලැබෙනකොට උද්‍යෝගිමත් වෙනවා. අන්න ඒ වගේ ඔබට මේ ආශ්‍රව ශේවීමෙන් ලැබෙනා වූ ප්‍රතිලාභයේ පිළිබඳ සුන්දරත්වය වැටහෙනවා නම් ඔබ ආසෝ රැස් කරන්න වෙනුවට ආසෝ ශේ කරන්න ජව සම්පන්න වෙන්නේ නැද්ද? ප්‍රතිලාභය ලෞකික නැහැ. ප්‍රතිලාභය ලෝකෝත්තරයි. සුන්දරයි, අසීමිතයි. වචන වලට නැගිය නොහැකි. ඒක ඉතින් සාමාන්‍යයෙන් කියවනට කියන්නේ රස විඳලම බලන්න ඕනේ යම් දෙයක්. පැණි වල රස දන්නේ අතේ ගා ගත්තට හා බෝතලෙට තිබුණාට හරි නෙවෙයිනේ. ඒක දිවේ ගෑවුනහම. එනිසා මේකේ පෙන්වන පවිවේක රසං පිවිත්වා කියලා. නිවන් රසේ පාලනය කරනවායි. පාලනය කරන කටෙන් බොනවා කියන එක නෙවෙයි, විඳිනවා කියන එක. මේ ඔබ හදාගත්ත මෝඩකම් නැමැති ත්‍රිවිධ විතර්කය ඔබේ සංසුන් බව අසාදමමින් ඔබට දුක් දෙන මේ මෝඩ රැළ ඔබේ ජීවිතයෙන් එලවා ගන්නකොට කොතරම් සැනසිලිදායකව මේ අභියෝග වෙන්නේ නැහැ. ලාභයත් අලාභයත් පාඩුවත් හැම එකක්ම
දරාගෙන මුහුණ දෙමින් ගොඩෙන්න අභියෝගයක් ලැබෙනවම පරදින්න වෙන්නේ නැහැ එකකටවත්. මම සාමාන්‍යයෙන් මට හමු වෙන අයට කියන්නේ සුබලුත් අවුරුද්දක් වේවා කියලා නෙමෙයි. චිත්තජෛරයෙන් හැම ජය ගන්න පුළුවන් අවුරුද්දක් වේවා. අපට තිබෙන්න ඕනේ ඒකයි. මොහොතකින් ඇති වෙන්නා වූ මන්දෝත්සාහී බවක් අසාර්ථක භාවයක් වැඩේ අතපත දාන්න නෙමෙයි අපි ඕන. ඒ මොහොතයි. ඊට පස්සේ මොහොත සුන්දර කරගන්න. ඒ නිසා මේ වර්තමාන මොහොතට මුහුණ දීමේදී දෙපැත්තට සැලීම වෙනුවට දෙපැත්තම නොසැලී බාර ගනිමින් එකතු නොවෙන්න. වේගවත් වෙතෙන්ට සිහියෙන්න ඕන. දැන් සාමාන්‍ය වේගවත් සිහියෙන්නේ නැහැ ආරම්භයේදී. අජාසත් රජුරවන්ට මතක් වුණේ පස්සේ කාලෙක තමයි බුදුහාමුදුරුවෝ ඉස්සරහා තාත්තා ඝාතනය කරපික වැරදි කියලා. ඔබටත් පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් සිටියේදී ඔය කරන වැඩේ වැරදි කියලා හිතෙන්නේ නැහැ. වෛර කරන එකට එකට පරිගන්න එක රිදවන එක මේවා වැරදි කියලා හිතෙන්නෙම නැහැ, කරන්න ඕනේ කියලා හිතනවා. ඒ පෘථග්ජන භාවය හැටි. නමුත් මේන් Tamanටත් අනුන්ටත් අයහපතක් දුකටපත් වීමක් නේද වෙන්නේ මම කළ වැඩේ වැරදි නේද කියලා අද උදේ කරලා හවසට මතක් වෙයි. අජාසත් රජුරවන්ට ආයති සංවරයට අවස්ථාව බුදුන් වහන්සේ දුන්නා වගේ අන්න ඔබට සිහිය ආවෙලාව. කළ වැඩේ වැරදි බව පශ්චාජාත වුණා. පසුව හටගත්තා සිහියට දැවුණා. තව මදි ජව සම්පන්න බව. සහජාත වෙන්න ඕන. ඒ මොහොතේම හට ගන්න ඕන. ඒ මොහොතත් එක්කලාම එකට එකතු නොවෙන්න අවශ්‍ය විදිහට නැත්තම් වැරදි බව පේන්න. සහජාත. තව ටිකක් දවස් යනකොට පුරේ ජාත වෙනවා. අන්න එතකොට ජවය සම්පූර්ණයි. ඒ ජවයට හොරෙන් යන්න බෑ, මේ විතර්කයට පවත්වන්න බෑ. බලන්න කොතරම් සුන්දර දේවල්ද මේ තිබෙන්නේ කියලා. මේකට බුදුන් වහන්සේ වදාරලා තිබෙනවාට ස්ත්‍රී බව, පුරුෂ බව, ගිහි බව, පැවිදි බව බාධාවක් එහෙම කියලා නැහැ. තේරුම් ගත්තාම මා දකින්නවා. ගෙදර කියලා මහානකමේ කියලා අමුතුවෙන් කරන්න වැඩක් නැහැ. Tamanට පැවරෙන යහපත් රාජකාරී. පැවිදිකමේ නම් ඊට ගැලපෙන රාජකාරී. මාතෘත්වය නම් ඊට ගැලපෙන රාජකාරී. ව්‍යාපාරික ලෝකේ නම් ඊට ගැලපෙන නීත්‍යානුකූල රාජකාරී. පිරිස් පාලනය නම් ඊට ගැලපෙන Tamanට පැවරෙන රාජකාරියක්. ඒක කරන්න ඕන. ඒක තුලමනේ ත්‍රිවිධ විතර්කයේ රජයන් දෙන්නේ. ඒක තුලමයි ඒකට එකතු නොවීමේ ජවය තියෙන්න ඕන. කවදානම් මේ සමාජයේ තේරුම් ගනීද? සිවුරුම පරවන්න ඕන, කැලේටම යන්න ඕන, එක් වේලක්ම වළඳන්න ඕන, පාත්‍රයේම වළඳන්න ඕන. කොහෙ තියෙනවද මේ? මේ අදාළ දෙයක් නැතුව අර මොනවා කළත් ලැබෙන්නේ නැහැ මේක. මතක තියාගන්න. අදාළ දේ තියෙන නම් අර මොනවා නැතත් ආගමික ජීවිතේ. මම තේරුම් අරන් කියන්නේ මතක තියාගන්න. අනිකට පහර ගහනවා නෙමෙයි. ඒක සුදුසු පරිදි අර තමන්ට ගැළපෙන චරිතයට ඇඳුමට සුදුසු පරිදි ඉන්න ඕන තමයි. නමුත් ඒ බාහිර වශයෙන් ඒ ටික හරියට කරගෙන ඉන්න එක නෙමෙයි. අර මම උදාහරණයක් පෙන්නුවේ කොට කකුලකට සපත්තුව දාලා කොටේ ඇරියා වගේ කියලා. අඟල් දෙකක් කකුල කොටයි ඒ නිසා රබර් වලින් සෙරෙප්පු අඩියක් ගහනවා අඟල් දෙකක්. දැන් අඩිය තියලා යනවා අර ගානටම. අනිත් අය වගේම පිටින් දැන් හදලා තියෙන්නේ. අඟල් දෙකක් මේ හිස අඩු කරලා සපත්තුවක් හැදුවට කකුලේ කොටේ අඩු වෙනවද? අර පිටින්නේ වෙනස් කලේ. එහෙම එකක් නෙවෙයි මේක. අනේ නිසා මේ මොහොතට පසුව මුහුණ දෙන්න නොව ඒ මොහොතට මුහුණ දෙන්න අදාළ ජව සම්පන්න බවක් ඔබ දිනු කරගන්න ඕන. ඊට පස්සේ තව දෙකක් තිබෙනවානේ. දැන් අජානීය අස්සයට ඉලක්කයක් තියෙනවා. බාධක තියෙන්න පුළුවනි. මොන බාධකාවත් අජානීය ශක්තිය කියලා කියන්නේ බාධක පෙරලාගෙන යන එක. ඒක පෙන්වන්නේ එහෙමයි. ඒ ඔබට ගෙදරින් බාධක, මව්පියන්ගෙන් බාධක, ව්‍යාපාර ලෝකෙන් බාධක, අන්‍ය ආගමිකයන්ගේ බාධක, ආගමික අපේ අයගෙන්ම බාධක, වැරදි මත දරන්නන්ගෙන් බාධක.
ඊර්ෂ්‍යා කරන්නන්ගෙන් බාධක. මට මතකයි මෑතදී මම කියුවා සත්‍ය කතාවක්. ඒ දණ්ඩකින් යමින් සිටියේදී බර වැඩි වෙලා ඒ දණ්ඩ කඩා වැටුනහම ජලයට මේ සියලු දෙනා ජලයේ ගසාගෙන යනවා. ජලයේ සමග සටන් කරන්න දන්නා කෙනෙක් සියලු දෙනා බේර ගන්නවා. ඒ නිසා එයාව රජයේ උපහාරයට පිරිහැන වීරත්වයට ලක් වෙනවා. මේකට ගමේ මිනිස්සු පෙස්සන් ගහනවා. එයාගේ වැඩක් නෙවෙයි කියන්නේ. බලන්න මොකද්ද ක්‍රියාත්මක වුනේ කියලා. අන්න ඒකට තමයි ලෝභ කාම විතර්ක කියලා කියන්නේ. අර දේ අහිමි කරන්න. එතකොට ඒ අකුසල්. ඉන්න තනින් පන්නන්න පහම් පත්තු කරනවා නම් හරි, ඉන්න තනින් පන්නන්න තව මොනවා හරි තොවිල් පවිල් කරනවා නම් හරි, තව තමන්ට. මොකක්ද ඒ කරන්නේ? ඒ විදිහට තම තමන්ම අන් අය කෙරෙහි යම්කිසි රිදවීමක්, පරිගැනීමක් නැත්නම් වෙනස් කිරීමක් යමක් උදුරා ගන්න කරන්න හදනවා නම් මොනවද ඒ කරන්නේ? පවුනේ කරන්නේ. ඇතුළත තියෙන්නේ ලෝභ දේශ මොහනේ. ඒ නිසා මේකේ තිබෙන්න වෙනවා සෑම සියලු තර්ජනයක් බාධකයක්ම කම්පණයට පත් වී මම ඊට පස්සේ කියන්නේ කරන්නේ නැහැ කියලා ඒ මත තීරණයක් ගැනීම නෙවෙයි ඉවසීම කියන්නේ. තරහෙන්, බයෙන්, ශෝකයෙන්, ලැජ්ජාවෙන් තීරණ ගැනීම නෙවෙයි ඉවසීම කියන්නේ. එතකොට ඔබ තියෙන්නේ, ඔබ ළඟ තිබෙන්නේ අඳුරු තීරණයක් නැත්තම් මුලා වුණ තීරණයක්. නිහඬව ඉඳලා සංසුන්ෙන් පස්සේ තීරණ ගන්න. අවුල් වූ මනසකින්, කාම විතර්කයෙන්, ව්‍යාපාද විතර්කයෙන්, විහිංසා විතර්කයෙන් අවුල් වූ මනසකින් බලන්න හෝ තීරණ ගන්න එපා. ඒක පවතින්නේ නැහැ. රත් වෙච්ච වතුර රත් වෙලා තින්නේ ආපහු නතර වෙන්නේ පාරිසරික උෂ්ණත්වය දක්වා පහළ බැහැලා. සීතල වෙලා පවතින තැන නතර වෙන්නේ පාරිසරික උෂ්ණත්වය දක්වා රත් වෙලා. පවතින ඉඩ තියෙන්නේ පාරිසරික උෂ්ණත්වය සමගනේ. ඒක මේ අන්තවාදී මානසිකත්වයක් තිබෙන්නේ නැහැ. ඔක ඉදා ඉක්මනින් අයින් වෙනවා. එනිසා මේ අන්තවාදී මානසිකත්වයයි තුළ තමයි ඉන්නේ කියන එක තේරුම් ගත්ත පුද්ගලයෙකුට ඒ මොහොත තීරණ ගන්නවට සුදුසු නැති අවස්ථාවක් බව තේරෙනවා නම් අන්න ඒක සංසුන් වෙනතුරු දරා ගැනීමට කියනවා කන්ති. කන්ති පරමන් තපෝ තිතික්කා පසුගිය ධර්ම දේශනාවක් කරමින් මම පැහැදිලි කළා. තරහ ඉවසීම විතරක් නෙමෙයි. සෑම ආවේගයක්ම ආවේගශීලීව ඒ ආවේගය මුදාහරින්න ගියොත් ඕක ඉතින් මේ ලෝකේ ලංකාවේ රටේ රාජ්‍ය නායකයන් තුළ, විදේශ රාජ්‍ය නායකයන් තුළ අපි දකිනවා එකට එක කිරීම වශයෙන් මේ ආවේගය මුදාහරින ආකාරය. එනිසා ඔබට ලැබෙන අවස්ථාවේදී හොඳ කල්පනාවක් නැත්තම් ජවයක් තියෙන්න වෙනවා. මේ මම තීරණයක් ගැනීමට සුදුසු මානසිකත්වයෙන් නොවේ ඉන්නේ. ඒක සංසිඳුනහම ඔබට පේන්න ගන්නවා. කැළඹුණු ජලයේ පතුල පෙනෙන්නේ නැහනේ. නිශ්ශබ්ද වුණාම පතුල හොඳට පේනවා. ඒ නිසා ඒක අතීතයට ගිය දෙයක් කරන්න එපා. අනාගතේ එන්න තියෙන දෙයක් කරන්න එපා. මේ මොහොතේ සාමාන්‍යයෙන් අපි නිකම් සාමාන්‍යයෙන් ඉන්න වෙලාවට අපි ඔහොම සුන්දර අය, සිනා වෙලා සතුටින් ඉන්න අය. ඒක නැති කලේ ඔබ නෙවෙයි. ඔබේ මොනේ හෝ ඒ කයේ තිබෙන ස්වභාවය නැති කලේ ඔබ නෙවෙයි. ඔබට ආවේශ වුණා වූ හැඟීම. ඒ හැඟීමටයි දැන් මම කියන්නේ. ඔබට නෙවෙයි. ඔබ පාලනය කරන්නේ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වර්ගයේ කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය නැමැති මම. ඒ මම නැති දවසට සැනසීම තියෙයි. ඒ මම නම් ගෙනත් දෙන්නේ දුක්මයි. මම කියලා කෙනෙක් නැහැ කියලා බුදුසමය පෙන්වන්නේ ඔන්න ඕක ශූන්‍ය කරගන්න කියන එක අරුණාම වෙන එකක් නෙවෙයි මේ. අපේ රටේ ඉතින් අර මොකක්ද අපි කතා කරපු මේ ඥානජාවේ නැති අය, දකින්න ඥාන නැති අය කෙස්ලොම් නියදත් 32කට බෙදලා ඕකේ මම කෙනෙක් නැහැ කියලා තවත් කියනවා. අවමගලු උස්සලත් අපි අහනවා මේකේ මම කියලා කෙනෙක් නැහැ කියලා.
නමුත් ලෝභ දේශ මෝහ තිබෙනවා නම් ඔවුන්ට මම ඉන්නවා. බුදුන් වහන්සේට රහතුන් වහන්සේලාට තමයි මම නැත්තේ. මම ඇති විට දුක ඇත, මම නැති විට දුක නැත. ඒ මම දිට්ඨි, සක්කාය දිට්ඨි, මමත්වය, ඒ විනාශය. අන්න. ඒ නිසා ඒක අර ආවේගශීලීත්වයේ ක්‍රියාත්මක කිරීම තුළින් ලබන ජයග්‍රහණයක් නෙමේ. ආවේගශීලීත්වය දරා ගැනීම තුළින් සාන්ති කියන එක තියෙනවා. ප්‍රතික්‍රියා දක්වන්නට නොයාමයි මෙතන මතක තියාගන්න. ඒ තුළ යම්කිසි තීරණයක් ගත්තොත් ඒක ප්‍රතික්‍රියාවක්. නමුත් කාන්ති කියන්නේ ප්‍රතික්‍රියා නොදක්වා සංසිඳෙන්න ආරණ එකට. එතකොට අර අජානී අස්සයට ගමන යන්න තිබෙන මොන බාධක තිබුණත් ඒවා අර ගංගාවක් සාමාන්‍යයෙන් පහළට ගලාන යනකොට කඳු හම්බ වෙනවා, බාධක හම්බ වෙනවා. කොතරම් කම්කටොළු තිබුණත් අතරමඟ යා යුතු තැනට යනවාමයි ගලන ගඟ. ගම්පොළ පැත්තෙන් එන මහවැලි ගඟ මේ පැත්තට එන්න විදිහකුත් නැහැ. මොකද කරන්නේ? නුවර වටා රවුමක් කරකිලා යනවා. යන්න පුළුවන් පැත්තෙන් යනවා. අර සියල්ල බාධක, කඳු ගල් බාධක. නමුත් බාධක මැද්දෙන් යනවා. අන්න ඒ වගේ ඔබට ඉලක්කයක් තියෙනවා. බාධක යනෝ අභියෝග, පරදින්න තියෙන දේවල් නෙමෙයි, ජයග්‍රහණය කරන්න තියෙන දේවල්. ඔන්න ජවය. මේ අපි ඇසුරේ ඉන්න, අපි කියන දේවල් අහන අය තථාගතයන් වහන්සේත් ශ්‍රාවකයොත් පුද්ගලයන් නැවත නැවත උද්‍යෝගිමත් කළා, මෙහෙව්වා, සමාදන් කෙරෙව්වා කියලා පෙන්නනවානේ. අපි කතා කරන්නේ මේ කාරණාව. අවසන් වස්පදයක් තිබෙනවා. මොකද මේ ටිකයි වැඩියෙන් විස්තර කරන්න ඕන. අග උත්තරේ ඒක විස්තර කරන්න ඕන දෙයක් නෙමෙයි. මේ පදේ සිංහලෙන් පැහැදිලි කරලා නැහැ. සෝරච්චං. මෙතන ලියලා තිනවා සුරත භාවය. දැන් ඉතින් ආපහු ආයෙත් ශබ්දකෝෂයක් හොයන්න වෙනවනේ. මම 2010 දක්වා අතර කාලය තුල තවත් චින්තකයෙකුගේ පොත්පත් වගේක් කියවනවා. භගවාන් රාජ්නීස්. දැනටත් මේ පොත් මගේ ළඟ තියෙනවා. දැන් නම් මම වගේ නැහැ. ඒව තුලත් මම බුදුන් වහන්සේ හෙව්වා. ලෝකේ එතුමන්ගෙන් විවේචනයට ලක් නොවුන ආගම් කතුවරයෙක් නැහැ. බුදුන් වහන්සේ හැර. එතුමන් තමයි කියලා තියෙන්නේ බුදුන් වහන්සේ හැම විටම ඉන්නේ සුරත භාවයේ කියලා. ඒකෙන් තමයි මම සුරත තේරුම් ගන්නේ. ඔය වර්තමාන ජීවිතේත් ඔබේ ජීවිතවල යුග දිවිවල ඔය අගන්නන කාමසූත්‍ර වැනි ග්‍රන්ථවල අපි හැම දෙයක්ම කියවපු අය මතක තියාගන්න. පොත් පිස්සු වුණාම අහුවෙන ඕන එකක් කියවලා ඒක තියෙන දේවල් ඉගෙන ගන්නවා. ඒවා කරන්න නෙමෙයි දැනගන්න. එතකොට යම්කිසි ක්‍රියාවලියක අවසානයේ ලැබෙන තෘප්තියට සුරත කියලා කියනවා. මේ පංච උපාදානස්කන්ධයේ නිරෝධකස නිරෝධයේදී ලැබෙන්නේ සුරතයි. මතක තියාගන්න. නැවත නැවතත් පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම බැලීමේදී ක්ලේශ ප්‍රහීන වින්දර ඔබ යන්නේ භව නිරෝධෝ නිබ්බානං සුරතයි. ගලප ගන්න බැරි වුණාට මට කරන්න දෙයක් නැහැ මේවට. ඒ නිසා අර එක්තරා විදිහකට කියවීම අංග සම්පූර්ණ මිනිසෙක් කරයි කියන කතාවේ ඇත්තක් තියෙනවා අපිට බලුවාම. ලක්ෂ සංඛ්‍යාත පොත් කියවලා එවෙන් ලබාගත්ත දැක්ම දැනුම කොයි වෙලාවෙ හරි උදව් වෙනවා. එතකොට ඉලක්කයට ළඟා වීම. ඒ වර්තමානයේ බාහිර ලෝකේ කතා කරන්නේ ඒක තියෙන විනාඩියක් දෙකක් විතරයි. ඊට පස්සේ කෙලස් ආපුවාම නැත්නම් අනිත්වම ආක නැතුව යනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේලා පත්වන, රහතුන් පත්වන මේ සුරත භාවය ජීවිතය තුළ විතරක් නෙවෙයි ජීවිතෙන් එහාටවත් ආය නැති කරන්න බෑ. කය නැති වුණාට.
අජානීය අස්සයාගේ ඉලක්කය එතන නම් ඉලක්කයට ළඟා වෙනවා. ඔබ මොහොතක් පාසා කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ දරාගන්නේ නම්, එහෙම නැත්නම් අපි එකට කතා කරනවා පහාන සංඥා. නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති උපනුප්පන්නේ පාපකේ අකුසලයේ ධම්මේ. ඒවා ප්‍රහාණය වෙනකොට ඔබ යන්නේ බුදුන් ළඟට, නැත්නම් සුරත භාවයට. අදාළ කරුණු මනවින් වටහාගෙන අධ්‍යයනය කරලා මේ ගමනේදී, මේ අධ්‍යාත්මික ගමන් මගේදී අජානීය අස්වැක් සතු ඉලක්කය කරා යාමට අවශ්‍ය මේ ගති ලක්ෂණ 4 ඔබ තුළ රෝපණය කරන, පෝෂණය කරන, වගා කරගෙන, අනුගමනය කරගෙන ඉදිරියට යන්න. මේකට කියනවා මානිවත්තා භික්කම කියලා. නොනැවත ඉදිරියට යන්න. කුමක්ද? දෙපැත්තට වැනිවැනින් නැතුව කළ යුත්ත කරන්න ඍජු භාවය. බාහිර වචනවල අර්ථවලට රැවටිලා ඉන්නේ නැතුව තථාගතතුරු පැහැදිලි කළ ආකාරයට ඇත්ත දක්වා දකින්න පුළුවන් ඥාන ජවය. විරුද්ධවාදීන් හෝ අන් අය ඉදිරිපත් කරන අභියෝගයන්හිදී ඒවායේ පවතිනා වූ නිස්සාර භාවය තේරුම් ගන්න ඔවුන්ට එරෙහි නොයන්න දරා ගැනීමේ හැකියාව. ඔවුන්ට එරෙහි වෙන්න ඕනෙත් නැහැ. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන් කෙනෙකුට අදහස් ප්‍රකාශ කරන්න පුළුවනි. අර මම කියපු කතාවේ පෙස්සන් ගැහුවේ කතාව ඇත්ත. නමුත් ඊර්ෂ්‍යාවක් ඇති වුණා, වීරත්වයෙන් සම්මාන ලබයි කියලා. අන්න ඒක නොකරන්න ඕන කියන එක නෙමෙයි බුදු සමයෙන් පෙන්නන්නේ. ඒතකොට යා කරේ පව්. ඒ කරන අය කලේ පව් එතකොට. මොකද තිබෙන දෙයක් අහිමි කරන්න හැදුවා. උතුරා ගන්න. අපට ඒ නිසා මේ දරා ගැනීම අදිවාසනයේ හැකියාව මේ තුනම එකතු වෙනකොට නිරන්තරයෙන් ඔබ මේ සෝරච්චංකරි ළඟා වෙනවා ඇති. අදාළ කරුණු තේරුම් ගනිමින් ලබාගත් ජීවිතය තුළ තමන්ට පැවරී තිබෙන්නා වූ මාතෘත්වයේ, පීතෘත්වයේ, ගුරු ගෞරවයේ හෝ ව්‍යාපාරික ලෝකයේ හෝ යුතුයකම් මනවින් ඉටු කරමින් ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වීමටත්, ආධ්‍යාත්මික වශයෙන් මේ මෝඩකමින් මිදී සැනසීමදායක ජීවිතයක් ළඟා කර ගන්නටත් මෙම කරුණු උපයෝගී කර ගන්නා ලෙස මතක් කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං